right අද අපි කතා කරන්න යන්නේ file storage management ගැන. file storage management. මේ file storage management කියන එක යටතේ අපි කතා කරන්න යනවා allocation නැත්නම් space allocation කියන දේ. space allocation. space allocation කියන එක ගැන කතා කරන්නේ. මොකද මේ space allocation කියලා කියන්නේ? අපි ගාව තියෙන මොකක් හරි ෆයිල් එකක්. මේක තමයි අපි ගාව තියෙන ෆයිල් එක. මේ ෆයිල් එකේ capacity එක අපි හිතමුකෝ 50 kilobyte කියලා. දැන් මේ 50 kilobyte ෆයිල් එක අපි සේව් කරන්න යනවා අපි ගාව තියෙන storage එකකට. මේ storage එක මේ 50 kilobyte ෆයිල් එක gediya පිටින්ම ගන්න ලෑස්ති නැහැ. ඇයි එහෙම ලෑස්ති නැත්තේ? අපේ කලින් ලෙසන් එකේදී අපිට මතකයි hard disk එකක නැත්නම් ගබඩා කරන උපාංගයක මොකක් හරි storage device එකක data store කරන්න වෙනම table එකක් හදා ගන්නවා. මේ table එකේ blocks තියෙනවා. same size block මේවා. cluster. එතකොට මෙන්න මේ cluster වලට තමයි මේ දාන ෆයිල් එක දාන්න වෙන්නේ. හැබැයි ඇත්තටම මේ cluster පොඩි capacity වලින් තියෙන්නේ. අපි හිතමුකෝ මේ hard disk එකේ cluster එකක් 2KB cluster කියලා 2KB block වලින් තියෙන්නේ කියලා. එතකොට මේක ඇතුලේ 2KB block තියෙනකොට 50KB ෆයිල් එකක් කොහොමද තනියම සේව් කරන්නේ? එයාට සිද්ධ වෙනවා 2KB blocks 25ක් මේ වැඩේට ගන්න. මම කියන එක තේරෙනවද? 2KB block මොන 25ක් මං ගන්නවා මේ 25ට තමයි මේ ෆයිල් එක දාගන්න වෙන්නේ. මේක ටිකයි මේක ටිකයි මේක ටිකයි මේක ටිකයි මේ විදිහට. ඔන්න ඕක තමයි අපි space allocation කියලා කියන්නේ. එතකොට hard disk එකක space එක allocate කරලා තියෙනවා same size block වලට. එතකොට මේ block වලටම තමයි අර ෆයිල් එක චූටි කෑලි වලට කඩලා store කරගන්න වෙන්නේ. දැන් අපි කම්පියුටර් එකට මොකක් හරි ෆයිල් එකක් සේව් වෙන්න දීපු ගමන් operating system එක automaticallyම මෙන්න මේ ෆයිල් store කරන්න පාවිච්චි කරනවා allocating techniques. අපි මේ lesson එකේදී ඔන්න ඔය allocating techniques තුනක් ගැන ඉගෙන ගන්න යනවා. මොනවාද allocation technique තුන? එකක් තමයි contiguous allocation. contiguous allocation. අනික එක තමයි link allocation. තුන්වෙනි එක තමයි index allocation. මෙන්න මේ allocation technique තුනෙන් අපි කොහොමද storage එකක් manage කරන්නේ data efficiently store කරන්න. ඉතින් අපිට මේ පාඩම ඉවර වෙනකොට 2020 structured question number 4 part B කියන question එකට උත්තර ලියන්න පුළුවන් වෙන්න ඕන. ඒ question එක මම ඔයගොල්ලන්ට allocation technique තුන ගැන කතා කරලා ඉවර වෙලා question එක ගැන කතා කරන්න මේ question එකට අපිට answer ලියන්න පුළුවන් වෙන්න ඕන. එතකොට ඒක තමයි මේ පාඩමේදී අපි බලන්නේ. මොකද ඒ જાතිය ප්‍රශ්නයක් දැනට ඇවිල්ලා තියෙන එකපාරයි ගිය අවුරුද්දේ. right. එතකොට දැන් මම කිව්වා file allocation technique තුනක් තියෙනවා කියලා. අපි එකෙන් එක කතා කරන්න යන්නේ. පළවෙනි එක තමයි contiguous allocation. මේක basic technique එකක්. disadvantages වැඩි මේ වගේ allocation technique වල. ඉතින් මේකෙදි කොහොමද ෆයිල් එකක් save වෙන්නේ අපේ storage device එකක? මේ allocation technique එකට අපි කියන්නේ contiguous allocation. මොකද මේ contiguous allocation කියලා කියන්නේ? හිතන්න අපි ගාවේ storage එකක් තියෙනවා. මම මෙහෙම ගන්නම් storage එක. මේ storage එකේ same size block තියෙනවා. අපි හිතමු මේ එක block එකක් 4 kilobyte කියලා. 4 kilobyte blocks තියෙනවා.
මේ හැම බ්ලොක් එකකටම යුනික්ලි අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන් 4KB බ්ලොක් තියෙන්නේ. මේ හැම එකකටම යුනික්ලි අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන් බ්ලොක් ID එකක් තියෙනවා. බ්ලොක් නම්බර් එකක් තියෙනවා. අපි හිතමු මේ පළවෙනි බ්ලොක් එකට කියන්නේ 100 කියලා. එහෙනම් ඊළඟ එක 101, ඊළඟ එක 102. ඒ විදිහට ID තියෙනවා මේකට. මම කියන්නේ 100, 101, 102, 103, 104 විදිහට මේවට ID හැදෙනවා කියලා. බයිනරි පැටර්න් එකක්, හෙක්සාඩෙසිමල් වැලියු එකක්, කෝඩ් එකක් මොනවා හරි විදිහකට මේක තියෙනවා වෙන්න ඇති. අපි ඒක ගැන ලොකුවට හිතන්න ඕනේ නැහැ දැනට. මේ විදිහට බ්ලොක් තියෙනවා. තව බ්ලොක් දෙකක් විතර මේකට මම එකතු කරගන්නම්. එකසිය 12ක් තියෙනවා මෙතන. මංගාව ස්ටෝර් කරන්න ලෑස්ති කරගත්ත ෆයිල්ස් තියෙනවා. මෙන්න ෆයිල්ස්. මංගාව තියෙනවා jeep කියලා ෆයිල් එකක්. මේ ෆයිල් එකේ සයිස් එක මම මේක මෙන්ෂන් කරන්නම් මේ විදිහට. මේක තමයි ෆයිල් එකේ නේම් එක. මේක තමයි ෆයිල් එකේ සයිස් එක. කා කියලා ෆයිල් එකක් තියෙනවා. බස් කියලා ෆයිල් එකක් තියෙනවා. අපි හිතමු jeep කියන ෆයිල් එක 12 කිලෝබයිට් ෆයිල් එකක්. කා කියන ෆයිල් එක 20 කිලෝබයිට් ෆයිල් එකක්. බස් කියන ෆයිල් එක 8 කිලෝබයිට් ෆයිල් එකක්. එහෙනම් number of required blocks අපිට හදාගන්න පුළුවන් නේද? මේ ෆයිල් එකකට බ්ලොක් කීයක් ඕනද මේක ස්ටෝර් කරන්න දැන්? බලන්න jeep කියන ෆයිල් එක 12KB 12KB block size එක 4KB එහෙනම් number of blocks 3යි. මේ ෆයිල් එක ස්ටෝර් කරන්න බ්ලොක් 3ක් ඕන. ඇයි එකක size එක 4KB නේ? දැන් මෙහෙම හිතන්නකෝ. ඔන්න බ්ලොක් ටික මම දිගට ඇඳලා හරි. මම දිගට ඇඳලා එතකොට බ්ලොක්ස් තියෙනවා කියලා අපි හිතමු 4ක්. බ්ලොක්ස් තියෙනවා කියලා අපි හිතමු 4ක්. මේ හැම බ්ලොක් එකක්ම 4KB බ්ලොක් කියලා හිතන්න. 4KB බ්ලොක්. මේකත් 4KB. මේකත් 4KB. මං ගාව තියෙන ෆයිල් එක 14KB ෆයිල් එකක්. දැන් 12KB නම් හරියටම බ්ලොක්ස් 3කට data ටික සෙට් වෙනවා. 14KB වුණොත් බ්ලොක්ස් කීයක් ඕනද? 4KB ෆුල් කරන්න වෙනවා මේක. එක බ්ලොක් එකයි. මේකත් ෆුල් කරන්න වෙනවා. මේකත් ෆුල් කරන්න වෙනවා. දැන් 12KB. තව 2KB නේ ඕන. ඒ කියන්නේ ඇත්තටම මේ බ්ලොක් එකෙන් භාගයයි 14KB විද්දි පිරෙන්නේ. මේ මොකද්ද මේ? මේවට අපි කියනවා බ්ලොක් වේස්ටේජ් එකක් කියලා. බ්ලොක් අපතේ යාමක් මේක. නේද? භාගෙට අසම්පූර්ණව ඒක ෆිල් වෙනවා. එතකොට බ්ලොක් එක අහක යනවා. ඒ කියන්නේ මේක වෙන වැඩකට පාවිච්චි කරන්න බෑ. ඉතින් අපේ ස්ටෝරේජ් මීඩියම් වල මේ විදිහට අහක යන බ්ලොක් සෑහෙන්න තියෙන්න පුළුවන්. මේවා අහක යන අපතේ යන බ්ලොක්. එහෙමත් වෙනවා. දැන් අපේ ප්‍රශ්නය ඇතුළේ එහෙම අපතේ යන ඒවනේ අපි හරියටම බෙදෙන ගණන් වලින් තමයි අරගෙන තියෙන්නේ. හරි? ඒකින්ද මේක ගැන හිතන්න එපා. මම වැඩිපුර දෙයක් කිව්වේ. 14KB නෙමෙයි මේක 12KB මම බෙදෙන්නනේ ගත්තේ. එතකොට කා කියන ෆයිල් එක ගැන බැලුවොත් ඒක 20KB ෆයිල් එකක් divided by 4KB need to 5 block to store car file. බස් එකට එතකොට කීයද? 8 බෙදීම 4 බ්ලොක් දෙකයි ඕන වෙන්නේ. ඒ ටිකත් අපි දැන් දන්නවා. හරිද? ඒ ටිකත් මම බෙදලා හොයාගත්ත එක පැත්තකින් ලියන්න ඕනේ නැහැ නේ මම අයින් කරා ටික. දැන් අපි කොහොමද මේක ස්ටෝර් කරන්නේ? ටෙක්නික් එක තමයි අපේ ෆයිල් ස්ටෝරින් ටෙක්නික් එක තමයි මෙතන. මොකද ටෙක්නික් එක? contiguous allocation. contiguous. මේ contiguous කියන එකේ තේරුම මොකද්ද? යාබදව ළඟ තියෙන ඒවෙන් තමයි ෆයිල් allocate කරන්නේ.
හිතන්න මේ jeep කියන ෆයිල් එක මම jeep කියන ෆයිල් එක ස්ටෝර් කරන්න පටන් ගන්නවා 101 ඉඳලා ස්ටෝර් කරගෙන යනවා බ්ලොක් 3ක් ස්ටෝර් කරගෙන යනවා බ්ලොක් 3ක් දැන් jeep කියන ෆයිල් එක ඉවර වුණා පුරවල ඉවරයි බ්ලොක් 3යිනේ data ඉවරයි නැවතුණා එතකොට පුරවගෙන යනවා කොතන ඉඳලාද මෙතන ඉඳලා පුරවගෙන එන්නේ පාතට මෙහෙ පුරවගෙන එනකොට data ඉවර වුණාම ඉවර වෙනවා පිළිලා එතකොට මේ පළවෙනි එක මේ දෙවෙනි එක jeep එකේ මේ තුන්වෙනි එක බ්ලොක් 3කින් data එක fill වෙලා ඉවරයි එතකොට අපිට මේ table එක operating system එක maintain කරගන්නවා start block එක මොකද්ද මේ file එකේ end block එක මොකද්ද මේ file එකේ එතකොට file එක යාට කියව ගන්න පුළුවන් නේ operating system එකෙන් මම jeep file එක ඉල්ලුවාම මම දැන් open කරනවානේ hard එකේ තියෙන jeep file එක මට jeep කියලා පේනවනේ ඒක open කරාම operating system එක දන්නවා 101 වෙනි block එකේ ඉඳලා 103 වෙනකම් block එකේ තියෙන data ටික user ට දුන්නාම හරි තේරුණාද මං කියන එක එතකොට එයා දන්නවා 101න් 102ට 101න් 102ට 102න් 103ට ගියාම හරි continuous එක දිගට තියෙන්නේ තේරුණාද මං කියන එක අපි ගමුකෝ car file එක අන්න මං තව file එකක් ගන්නවා ඊළඟ file එක car මේ car file එක store වෙලා තියෙනවා block 5ක අපි හිතමු එක මෙතන ඉඳලා store වෙනවා block 5ක 1යි 2යි 3යි 4යි 5යි block 5ක store වෙලා වැඩියෙන් ගියේ නැහැනේ 5යි හරි මේකේ ඉඳලා මේකට එනකන් ස්ටෝර් වෙලා තියෙනවා. මේ පළවෙනි එක, මේ දෙවෙනි එක, මේ තුන්වෙනි එක, මේ හතරවෙනි එක, මේ පස්වෙනි එක. ස්ටාර්ටින් බ්ලොක් එක තමයි මේක 105. එන්ඩින් බ්ලොක් එක තමයි 110. 105 ඉඳලා 110ට වෙනකන් ඒ ටික දාලා. ඊළඟට බස් කියන ෆයිල් එක ස්ටෝර් කරන්න යනවා. අපි ගමු බස් කියන ෆයිල් එක. බස් කියන ෆයිල් එක ස්ටෝර් කරන්න ගියාම බස් කියන ෆයිල් එකේ number of blocks 2 blocks I needed to store file. දැන් block දෙකක් ස්ටෝර් කරන්න කියලා හිතාගෙන එයා පළවෙනි එකට එකක් දාගන්නවා. දාලා ඊළඟ එකට දාන්න යනකොට ඊළඟ එකේ දාන්න පුළුවන්ද? බෑ. ඇයි? ඊළඟ එකේ මේ වෙනකොට already මොනවාරි fill වෙලා තියෙන්නේ. එහෙනම් contiguous allocation කියන ටෙක්නික් එකේදී එක ළඟ නැත්තම් data දාන්න බැරි වෙනවා. එහෙනම් දැන් මේ ෆයිල් එක මොකද මේ block එක මොකද වෙන්නේ? use කරන්න බැරි block එකක් වෙනවා. ඒක කොයි වෙලේ හරි use කරන්න පුළුවන් block එකක data එකක් තියෙන වෙලාවේ. එහෙනම් එයා ඊළඟට මේකට data එක දාන්න බලනවා. දැන් data එක දාගෙන යනවා මෙහෙම. data එක දාගෙන ගිහිල්ලා මේකට ඊළඟ එක දාන්න බලනකොට ඊළඟ එක නැහැ. available නැහැනේ. ඒකට data දාන්නත් බෑ. එහෙනම් එයා ඊළඟ එකට දාගෙන යන ඔන්න දානවා කිලෝබයිට් 4ක් ඉවරයි. ආයෙ දාගෙන යනවා කිලෝබයිට් 5යි 6යි 7යි 8යි පිරෙනවා. පිරුණාම එයා නවතිනවා. ඒ කියන්නේ එයා මුලින් දන්නේ නැහැ කොච්චරක් දිගට මට පුරවන්න වෙයිද කියලා. data ඉවර වෙනකම් පුරවන්න වෙනවා. දැන් එයාට block දෙකක් හම්බ වුණා එයාගේ වැඩේට. මේ පළවෙනි එක මේ දෙවෙනි එක. start block එක වෙන්නේ 111, end block එක වෙන්නේ 112. මෙන්න මේ විදිහට data දාගන්න ටෙක්නික් එකක් තමයි contiguous allocation වලදී තියෙන්නේ. contiguous allocation වල තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි එක ළඟ දාගෙන යනවා. පස්සේ මේ ෆයිල් එක ලොකු කරන්න ඕන. දැන් හිතන්න මේ car කියන ෆයිල් එක අපි හිතමු මේ car කියන JPG එකක් කියලා. 20 KB JPG එකක් මේක. මම මේ car කියන JPG එක ඕපන් කරලා දැන් මේක car එකක් තියෙන්නේ හරි. car එකක් තියෙන මේ JPG එකක් මේක. මම මේක ඕපන් කරලා මේ පින්තූරේ Photoshop වලින් edit කරනවා. edit කරලා මම මේකට background එකක් දානවා. දැන් එහෙම දැම්මම මේක තව දුරටත් 20 KB නෙමෙයිනේ. 20 KB තිබ්බ car file එකට මම additional තව එක જાති එකතු කරනවා. එකතු කරලා දැන් මේකට 5 KB add වෙලා total මේක 25 KB වුණා කියලා හිතන්න. 4 ගියමුකෝ අපි ගන්න තව block එකක් නේ. දැන් කොහොමද මේ car කියන file එකේ
additional 4KB update කරන්නේ contiguous allocation වල. එම update කරන්න බෑ. ඇයි එම update කරන්න බැරි? contiguous order එකකට තමයි data store කරන්න එයා දාන්නේ. එහෙනම් මේ ටෙක්නික් එක ඒ වගේ වැඩ කරන්න පාවිච්චි කරන්න බෑ. predefined capacity එකක් තියෙන වෙලාවක එක දිගට available space තියෙන වෙලාවක data store කරන්න මේ වගේ ටෙක්නික් හොඳයි. tape වලට වගේ data store කරද්දී ඔන්න මේක හොඳයි. tape වලින් data store කරන්නේ මේ විදිහට. දැන් user jeep කියන ෆයිල් එකට call කරපු ගමන් jeep කියන ෆයිල් එක පටන් ගන්න 101න් කියලා දන්නවා. ඉවර වෙන්නේ 103න් කියලා දන්නවා. starting දන්නවා නම් ending දන්නවා නම් ආයෙ වෙන මොනවද නේද? starting දන්නවා නම් ending දන්නවා නම් එයා දන්නවා starting එකේ ඉඳලා ending එකට කියුවා මෙතන තියෙන jeep ෆයිල් එක. මෙතන starting එකේ ඉඳලා end එකට කියුවා මෙතන තියෙන්නේ bus ෆයිල් එක. sorry car ෆයිල් එක. හරි මෙතන ඉඳලා මෙතන තියෙන්නේ car ෆයිල් එක. මෙතන ඉඳලා මෙතන තියෙන්නේ bus ෆයිල් එක කියලා operating system එක දන්නවා. ඇයි ෆයිල් එකේ starting location එකයි ending location එකයි තියෙනවා. ඒ දෙක තියෙනවා data ටික sequence එකක් විදිහට එක ළඟ තියෙනවා. ඉතින් data ටික access කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ටෙක්නික් එකක් තමයි hard disk එකේ data store කරන්න පාවිච්චි කරන contiguous allocation කියලා කියන්නේ. contiguous allocation එකේ තියෙන ලොකුම disadvantage එක තමයි මෙන්න මේක. මෙන්න මේ වගේ area හැදෙනවා. දැන් මේවා external or internal fragmentation මේක fragmentation එකක්. මේක වෙන වැඩකට පාවිච්චි කරන්න හරි අමාරුයි දැන්. ඒ කියන්නේ මේක ෆ්‍රී ඇත්තටම. මේකට data එක fill කරන්න වෙන්නේ කොයි වෙලේ හරි මේකේ 4KB block size එකට තිබ්බ data එකක් හරි ඊට වඩා අඩු capacity එකක data එකක් හරි හම්බුනොත් විතරයි. හම්බුනේ නැත්නම් කරන්න දෙයක් නැහැ. ඉතින් ඇත්තටම මේ වගේ ඒවා ගොඩාක් එකතු වෙන්න පටන් ගන්නවා මේ internal fragmentation contiguous allocation වලදී වැඩි. ඊළඟට අපි බලන්න යනවා තව allocation technique එකක්. දැන් අපිට ෆයිල් allocate කරන්න පුළුවන් ටෙක්නික් තුනක් ගැන අපි කතා කරන්නේ. link allocation කියන්නේ මොකක්ද? දැන් මේකෙත් අපි පොඩ්ඩක් edit කරගමු. මේ ටික තියමු. මම මේකේ contiguous allocation එකේ තිබ්බ detail ටික දැන් remove කරනවා. අපි අලුත් allocation එකක් ගැන කතා කරන්න යන්නේ. ඒ හින්දා right මේ ටිකම තමයි. blocks වල මොනවත් වෙනසක් උනේ නැහැ. හැබැයි දැන් මම data store කරන්න යන්නේ linked allocation කියන ටෙක්නික් එක පාවිච්චි කරලා. link allocation කියන්නේ ටිකක් advanced technology එකක්. හොඳ විදිහක් මේකේ අර internal external fragmentation එහෙම වෙන්නේ නැහැ. හරි? ඛණ්ඩනීකරණය කියන එක fragmentation කියන එක වෙන්නේ නැහැ. මේකෙදි start location එක ඒත් මතක තියාගන්න හොයාගන්න වෙනවා. start location එක හොයාගන්න වෙනවා. අපි හිතමු jeep කියන ෆයිල් එක start වෙන්නේ අපි හිතමු 102 න් start වෙන්නේ. jeep කියන ෆයිල් එකේ length එක blocks 3යි. jeep කියන ෆයිල් එක තියෙනවා 102යි අපි හිතමු එහෙම 102 තියෙනවා එකක් blocks 3ක 106 තියෙනවා තව එකක් 109 තියෙනවා තව එකක් කියලා හිතමු. එහෙම හිතමු. දැන් මේ ෆයිල් එක මැනේජ් වෙන්නේ මෙහෙමයි. 102 106 තමයි තියෙන්නේ පළවෙනි ෆයිල් එක කියලා හිතන්නකො මේකේ පළවෙනි එක මේක. මේකේ තියෙනවා 102 කියලා. ඒකෙන් අදහස් කරන්නේ දැන් මම මෙතන කියනවා starting location එක 106 කියලා කියනවා. ඒතර 106න් තමයි මේ ෆයිල් එක අපි කියවන්න පටන් ගන්න. 106 ගිහිල්ලා කියවනකොට ඒකේ අන්තිමට තියෙනවා 102ට යන්න කියලා. දැන් යනවා 102ට.
එහෙනම් මේකෙන් මොකද වෙන්නේ මේකට? ලින්ක් එකක් හදාගන්න. ඒකේ තමයි දෙවනි ෆයිල් එක තියෙන්නේ. දැන් දෙවනි එක කියවලා ඉවර වෙනකොට මේකේ තියෙනවා 109ට යන්න කියලා. දැන් මෙයා මෙතනින් jump to 109. ඒකේ තියෙනවා තුන්වෙනි ෆයිල් එක. ඒක කියවනවා ඉවර වෙනකොට ඒකේ තියෙනවා -1 කියලා. -1 එකෙන් අඳුර ගන්නවා මෙතනින් ෆයිල් එක ඉවරයි. -1 එකෙන් ඉන්ඩිකේට් කරනවා end of the file. එතනින් ඉවරයි කියන්නේ ඒක තමයි කියවෙන්නේ එකෙන්. එහෙනම් ඔය විදිහට ලින්ක් කරගන්න පුළුවන් ටෙක්නික් එකක් තමයි මේ ලින්ක් ඇලොකේෂන් වලදී අපිට කතා කරන්න හම්බ වෙන්නේ. අපි බලමු කා කියන ෆයිල් එක. කා කියන ෆයිල් එක බ්ලොක් 5ක තියෙන්න ඕන. එකක් මේකේ අපි හිතමු. ওই බ්ලොක් 5 තමයි තියෙන්නේ. තව එකක් මේකේ. තව එකක් මේකේ. තව එකක් මේකේ. තව එකක් මේකේ. අපි හිතමු ස්ටාර්ටින් ලොකේෂන් එක 103 කියලා. එහෙනම් 103 තමයි තියෙන්නේ පළවෙනි ෆයිල් එක. පළවෙනි සෙක්ෂන් එක. ඒකේ තියෙනවා 107ට යන්න කියලා. එහෙනම් 107 තමයි තියෙන්නේ දෙවෙනි එක. ඒකේ තියෙනවා 100ට යන්න කියලා. එහෙනම් 100 තමයි තියෙන්නේ තුන්වෙනි එක. ඒකේ තියෙනවා 105ට යන්න කියලා. එහෙනම් 105 තමයි තියෙන්නේ හතරවෙනි එක. ඒකේ තියෙනවා 110ට යන්න කියලා. ඒකේ තමයි තියෙන්නේ අන්තිම එක -1 තියෙනවා ඒකේ. ඒ පස්වෙනි ෆයිල් සෙක්ෂන් එක බ්ලොක් එක. ඔය විදිහටම අපි බස් කියන ෆයිල් එකත් හැන්ඩල් කරමු. බ්ලොක් දෙකයි සයිස් එක. අපි හිතමු එකක් මේකේ. අනික මේකේ තියෙන්නේ. දැන් ස්ටාර්ටින් ලොකේෂන් එක අපි හිතමුකෝ බස් කියන ෆයිල් එක 104 කියලා. එහෙනම් මේකේ තමයි පළවෙනි එක තියෙන්නේ. ඒකේ තියෙනවා ඊළඟ එකට 101 බලන්න කියලා. එහෙනම් 101 තමයි දෙවෙනි එක තියෙන්නේ. 101 තියෙනවා -1 කියලා. මෙතනින් ෆයිල් එක ඉවරයි. එහෙනම් link allocation වලදී අර internal external fragmentation වෙන්නේ නැහැ. හැබැයි ෆයිල් ස්ටෝර් වෙන්නේ sequence නෙමෙයි. මේ ටෙක්නික් එකේදී පස්සේ වුණත් ෆයිල් එකක කැපැසිටි එක අපිට එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන්. ෆයිල් එකේ සයිස් එක තව ලොකු කරන්න පුළුවන් පස්සේ හරි. රින එක අයින් කරලා එතනට ඊළඟ බ්ලොක් එකේ ඇඩ්‍රස් එක දැම්ම ගම සයිස් එක ලොකු වෙනවා. එක්සැම්පල් එකක් විදිහට හිතමු මේ බස් කියන ෆයිල් එකට තව 4KB එකතු වෙනවා කියලා. එතකොට මේකේ බ්ලොක් සයිස් එක 3ක් වෙනවා. දැන් මොකද වෙන්න ඕන? දැන් ඒකට තව බ්ලොක් එකක් කොහේ හරි මෙහෙම එකතු වෙනවා. ඇඩිෂනල් බ්ලොක් එකක්. දැන් මොකද වෙන්න ඕන? මෙතන රින එක වෙනුවට රින එක අයින් වෙලා මෙතනට වැටෙන්න ඕන අලුත් බ්ලොක් එක 112 තමයි ඊළඟ එක තියෙන්නේ. එතකොට ඒකේ තුන්වෙනි ෆයිල් එක 112 තියෙනවා. ඒකේ තමයි -1 තියෙන්නේ. ෆයිල් පස්සේ එක්ස්පෑන්ඩ් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් link allocation කියන ටෙක්නික් එකේදී. මම මේ ඇඩිෂනල් එකතු කරපු ටික පොඩ්ඩක් රිමූව් කරගන්නම්. අපි දැනට කතා කරපු තැනින් නවත්තමු. 8KB ෆයිල් එකෙන් තමයි තිබ්බේ ඔච්චරයි. එහෙනම් මේ මම ඕගොල්ලන්ට ඇඳලා පෙන්නුවේ මොකද්ද? link allocation කියන එක. මෙතකොට අපි ස්ටෝර් කරන ෆයිල් එක block number වලින් link කරගෙන තියෙනවා එකකට. example එකක් විදිහට ගත්තොත් අපි මෙහෙම පළවෙනි ෆයිල් එක කියවන්න පටන් ගන්න මෙතනින්. මේ තමයි පළවෙනි බ්ලොක් එකයි. jeep කියන ෆයිල් එකේ starting location එක 106. එහෙනම් මම 106 කියවන්න ගන්නවා ඉස්සල්ලාම. මේ තමයි 106. මේ තියෙන 106. ඒක කියවනවා. 106 කියවද්දී මේ 106 කියවද්දී කියනවා 102ට යන්න. මම 106 තියෙන ටික කියවලා ඉවරනකොට ඒකේ තියෙනවා 102ට යන්න. මම කෙලින්ම මම නෙමෙයි ඔපරේටින් සිස්ටම් එක යනවා කෙලින්ම 102ට. 102 තියෙනවා අර ෆයිල් එකේ ඉතුරු ටික. කියවලා ඉවරනකොට ඒකේ තියෙනවා ඉතුරු ටික බලන්න 109ට යන්න කියලා. දැන් මේක කෙලින්ම යනවා 109ට. 109 තියෙනවා රින එක කියලා. කියවලා ඉවරලා එතනින් ඉවරයි කියලා දැනගන්න. අපි තව ෆයිල් එකක් දිහා බලමු.
බස් ෆයිල් එක කියවන්න යනවා. 104න් තමයි බස් ෆයිල් එක පටන් ගන්නෙ. එහෙනම් 104 කියන බ්ලොක් එක ඉස්සල්ලාම කියව ගන්නවා. 104 බ්ලොක් එක කියවනකොට ඒක ඇතුලේ තියෙනවා 101ට යන්න කියලා. මෙයා කෙලින්ම යනවා ලින්ක් එකට 101 කියන. ගියාම 101 ෆයිල් එක කියවලා ඉවරනකොට එයා දකිනවා රින එක කියලා එකක් තියෙනවා. දන්නවා ෆයිල් එක ඉවරයි කියලා. අපි මෙන්න මේකට කියනවා linked allocation කියලා. අපි බලමු ඊළඟ allocation එක කොයි වගේද කියලා. තුන්වෙනි allocation එකේදී අපි කියන්නේ index allocation. වෙනම ටෙක්නික් එකක් ඒක. ඇයි මම ඒක වෙනම ටෙක්නික් එකක් කියන්නේ මේකේ ඉන්ඩෙක්ස් එක කියලා එකක් තමයි දැන් සේව් කරගන්නේ. අපි බලමු මොකද්ද මේ ඉන්ඩෙක්ස් එක කියන්නේ කියලා. මේ ක්ලියර් කරගමු අපි. කලින් බ්ලොක්ස් ටිකම තමයි තියෙන්නේ. right. මෙන්න මේ බ්ලොක්ස් ටික තියෙනවා. දැන් allocate වෙන්නේ මෙහෙමයි. ඉස්සල්ලාම jeep කියන ෆයිල් එක ස්ටෝර් කරන්න බ්ලොක් එකක් හදා ගන්නවා ඉන්ඩෙක්ස් එකක් දාන්න පුළුවන්. අපි හිතමුකෝ මේකට අපිට තව බ්ලොක් එකක් විතර ඇඩ් කරගන්න වෙයි නැත්තම් මදි වෙයි. මම මෙහෙම ගන්නම්. මේකට මම 113 කියලා තව බ්ලොක් එකක් දාගන්නම්. එතකොට 3ක් අයින් වෙනවා 10යි 5යි 3යි 8යි 10 ඇති වෙයි නේද? බලමු අපි. එක බ්ලොක් එකක් ඉස්සල්ලාම රිසර්ව්ඩ්. මොකටද? ඉන්ඩෙක්ස් එකට. මේ රිසර්ව්ඩ් ලොකේෂන් එකට අපි කියනවා jeep ෆයිල් එකේ ඉන්ඩෙක්ස් එක කියලා. මේක jeep එකේ ඉන්ඩෙක්ස් එක. දැන් මේ ඉන්ඩෙක්ස් එක 111 කියලා සේව් වෙලා තියෙනවා අර ඩිරෙක්ටරි එකේ. දැන් ඔපරේටින් සිස්ටම් එක දන්නවා jeep ෆයිල් එකේ තියෙන 111 ඉන්ඩෙක්ස් එකේ කියලා. දැන් ඇත්තටම length එක කීයද? length එක 3යි. ඒ කියන්නේ jeep ෆයිල් එක බ්ලොක් 3ක ස්ටෝර් වෙලා තියෙනවා. අපි හිතමු මේ 3 කියලා බ්ලොක් 3. jeep ෆයිල් එකේ මේ jeep කියන ඉන්ඩෙක්ස් එක ඇතුලේ වෙනම ඉන්ඩෙක්ස් ටේබල් එකක් එයා මේන්ටේන් කරගන්නවා. ඒ ඉන්ඩෙක්ස් ටේබල් එකේ එයාගේ තියෙනවා ෆයිල් එකේ බ්ලොක් එකයි ෆයිල් බ්ලොක් එක අපි කියනවා එකට ෆයිල් එකයි බ්ලොක් එකයි. මේකේ මෙයා ස්ටෝර් කරගෙන තියාගෙන ඉන්නවා. දැන් ඩීටේල් සේව් කරගෙන තියෙනවා මේ ෆයිල් එකේ. අපි හිතමුකෝ මේ ෆයිල් එක කොටස් 3කට යනවනේ බ්ලොක්. එතකොට මේ තමයි දැන් ඉන්ඩෙක්ස් ටේබල් එක. හරිද? මේකට කියන්නේ ඉන්ඩෙක්ස් ටේබල් එක. මේක තමයි තියෙන්නේ 111 කියන බ්ලොක් එක ඇතුලේ ඉන්ඩෙක්ස් ටේබල් එක. මේ ටේබල් එකේ තියෙනවා 1 2 3 කියලා ෆයිල් බ්ලොක් 3ක් තියෙනවා. ඒවා තියෙන්නේ 100 එක තියෙන්නේ 104 රැන්ඩම් තියෙනවා. 106 තමයි දෙක තියෙන්නේ. 102 තමයි තුන්වෙනි එක තියෙන්නේ කියලා කියනවා. දැන් මේවා මොකද වෙන්නේ? මේවා ලින්ක් වෙනවා 104ට. ඊට පස්සේ 106ට. ඊට පස්සේ 102ට මේවා ලින්ක් වෙනවා. ඉතින් අර අපි කලින් කතා කරපු allocation එකේ වගේම කලින් අපි කතා කරන්නේ මේ මොකද්ද link allocation කියලා එකක්.
ඒ වගේම sorry මේ allocation එකේ නම මට ලියන්න බැරි වුණා. මේකට index allocation කියලා කියන්නේ. කලින් එක කියන්න බැරි වුණා මට. මේ index allocation එකේදී ෆයිල් එකේ data ටික ගැන විස්තර index එකේ save වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් 0 point එකකුත් මේකෙදි තියෙනවා. අන්තිම එක කෝකද කියලා අඳුර ගන්න. දැන් මේකනේ අන්තිම එක. ඒකට 0 point එකක් දාගන්න. එතකොට මෙයා පළවෙනි ෆයිල් එක, මෙයා දෙවෙනි ෆයිල් එක, මෙයා තුන්වෙනි ෆයිල් එක කියලා ඒවා තියෙන්නේ කොහෙද? ඒවා තියෙන්නේ index table එකේ. index table එකේ ওই විස්තර ඔක්කොම ගබඩා කරගෙන තියාගෙන ඉන්නවා. එතකොට ෆයිල් එකට user access කරපු ගමන් jeep කියන ෆයිල් එක ඉල්ලපු ගමන් directory එකෙන් හොයලා දෙනවා index එක. index එක දන්නවා කොහෙද ෆයිල් ටික තියෙන්නේ කියලා. අපි තව එකකට ගිහින් බලමු. මම මේ arrow ටික මකන්නම්. අපි තව එකකට ගිහින් බලමු. car ෆයිල් එක. car ෆයිල් එකටත් index එකක් මුලින්ම වෙන් වෙනවා එතකොට. මම ඒකට තව වෙන පාටක් ගන්නවා. පේනවා මදියෙන්ද? car ෆයිල් එක. එතකොට car ෆයිල් එකේ index එක මේක මෙහෙම පිළිවෙලට තියෙන්න ඕන කියලා එකක් නැහැ. මම මේ යටින් ලිව්වට. එතකොට එයා මේන්ටේන් කරගන්නවා index එක. ෆයිල් එක block එක. එතකොට අපි දන්නවා ෆයිල් එක තමයි car කියලා කියන්නේ. මේක කලින් එක jeep නේ. jeep එක. මේක car කියන ෆයිල් එක. එතකොට 1 2 3 1 2 3 4 5 කියලා බ්ලොක් පහකට එයා ඇඩ්‍රස් හදාගෙන තියන්නේ මේක ඇතුලේ. ඒතර 1 එක කොහෙද තියෙන්නේ? අපි හිතමු 1 එක මේකේ. 2 එක මේකේ. 3 එක මේකේ. 4 එක මේකට දාමු. 5 එක මේකේ. මේ පළවෙනි එක 103 මේ දෙවෙනි එක 109 ඒවත් රැන්ඩම්ලි තියෙන්නේ. මේ තුන්වෙනි එක 100 මං අතින් 100 ඇඩ්‍රස් එකක් මෙතන මිස් වෙලා නේද? කවන්න දැන් මොකද විචාවේ? ඇඩ්‍රස් හදන්න ගියොත් දැන් ඕක ලෙඩක් වෙනවා. 107 108 මන් ලියලා නැහැ ඒක වෙලා දෙන්නේ. 107 කමන්නේ අපි ඔහම ওই තියෙන විදිහටම ගමු ඈ. 108 නෑ මේකේ වෙන වැඩකට. ඒක අපිට unusable sect එකක් කියලා හිතමු මොනවා හරි system file එකක් තියෙන. ඒක access කරන්න බෑ. ඒකින්ද මෙතන නෑ එහෙම හිතමු අපි. 107 ඊට පස්සේ අපි හිතමු මේක තමයි හතරවෙනි ෆයිල් එක 100 සහ අන්තිමට පස්වෙනි එක මේක ඒක තමයි 0 point එක 105. එතකොට ඒ ෆයිල් එක ගැනත් වෙනම ඉන්ඩෙක්ස් එකක් මෙහෙම මේන්ටේන් වෙලා තියෙනවා. අන්තිම එක ගමු අපි. අන්තිම එක බස් ෆයිල් එක ඒකේ ඉන්ඩෙක්ස් එක තියෙනවා 113 බ්ලොක් එකේ. ඒක තියෙනවා 113 බ්ලොක් එකේ මේ බස් එකේ ඉන්ඩෙක්ස් එක. ඒක ඉන්ඩෙක්ස් ටේබල් එක මේන්ටේන් කරනවා ෆයිල් එක බස් 1 2යි තියෙන්නේ බ්ලොක් තමයි ෆයිල් එක තියෙන්නේ බ්ලොක් දෙකකනේ. එතකොට අපි දැනට available තියෙන්නේ කොහොමද දෙකයි අපි මේ දෙක ගමු. මේක එකක් මේක එකක් අපි තුන් මේ පළවෙනි එක මේ දෙවෙනි එක මේක 0 point එක තියෙනවා. එතකොට 101 එකක් තියෙනවා 110 එකක් තියෙනවා. ෆයිල් එක එකෙන් කියව ගන්න පුළුවන්. එහෙනම් මේ allocation technique එකේදී index එක maintain කරන එක important. index එකේ තමයි තියෙන්නේ ෆයිල් එක කොයි බ්ලොක් වලද තියෙන්නේ කියලා. index එක මැකුණොත් එහෙනම් ෆයිල් එක හොයාගන්න බැරි වෙනවා. හරි. අන්න එහෙම ටෙක්නික් එකක් අපි කියනවා index allocation කියලා.
මේකෙදිත් external fragmentation වෙන්නේ නැහැ. ෆයිල් randomly access කරන්න පුළුවන්. ෆයිල් එකක් පස්සේ අප්ඩේට් කරන්න ඕනත් පුළුවන්. available ඉඩ තියෙනවා නම් ඉඩ තියෙන තරමට block update කරලා index table එක තමයි update වෙන්නේ. ඉතින් ඒවා ඔක්කොම මේකේ advantages. මට තව කියන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා. ඒක තමයි දැන් ඉන්ඩෙක්ස් බ්ලොක් එක තියෙනවනේ උතන 111 zip ෆයිල් එකේ 112 ka ෆයිල් එකේ සමහර වෙලාවට ෆයිල් එක ගොඩක් ලොකු වෙලාවට බ්ලොක්ස් ගොඩාක් තියෙන වෙලාවක එක බ්ලොක් එකක් ඇතුලේ ඉන්ඩෙක්ස් එක මේන් කරන්න බැරි වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ වෙනම මල්ටි ලෙවල් ඉන්ඩෙක්ස් හදලා කම්බයින් කරලා වෙන ටෙක්නික් පාවිච්චි කරනවා ඔය වැඩේට. හරිද? ඒක නිකන් මතක තියාගන්න බැරි වෙලාවත් ඉන්ඩෙක්ස් එක හදද්දි ඉන්ඩෙක්ස් ටේබල් එක හදද්දි ඒ බ්ලොක් එක ඊටමදි වුණොත් එහෙම වෙන්න පුළුවන්නේ. දැන් මම ඔය ඉන්ඩෙක්ස් ටේබල් එකේ මේන්ටේන් කරගෙන යනවා කා කියන ෆයිල් එකේ බ්ලොක් 5 ගැන. හිතන්න බ්ලොක් 10ක් විතර යනකොට ඕක පිරෙනවා. 112 බ්ලොක් එක. එතකොට තව ෆයිල් එක තව ලොකුයි. එහෙනම් මොකද කරන්නේ? ඉතින් ඒවට මොනවා හරි මල්ටි ලෙවල් ඉන්ඩෙක්සින් කම්බයින් ස්කීම් ඔය වගේ ටෙක්නික් පාවිච්චි කරලා වෙනම මේ වැඩේ කරගන්නවා. ඉතින් ඒකත් අපි පොඩ්ඩක් මතක තියාගමු. මම පොඩි sample question එකක් ගන්නම් pass question එකක්. අර මම මුලින් කියපු question එක 2020 paper එකේ structured question number 4 part B. ඒකේ අහලා තිබුණා මෙන්න මේ allocation වලින්ම ප්‍රශ්නයක්. බලන්න මේක. The block size of a disk is 4 kilobyte. A portion of its file allocation table starting from block 300 at a particular time is shown below. It gives the blocks of maximum py file as well. දැන් මෙයා දීලා තියෙනවා අපිට අර තියෙන එකමයි මම මෙයා යඳින්නේ. blocks පහක් 300 301 302 303 304 කියන බ්ලොක් පහ දීලා තියෙනවා. එයා මේ ක්වෙස්චන් එකට සිලෙක්ට් කරගත්තු වෙලාවේ බ්ලොක් ඇවිල්ලා තියෙන 300 ඉඳලා 304 වෙනකන් තමයි බ්ලොක් නම්බර්ස් ඇවිල්ලා තියෙන්නේ. 301 302 303 304 කියලා. මේවා ස්ටෝර් කරලා තියනවලු maximum py කියලා. .py extension එකෙන් තියෙන python file. Python file එකක් save කරලා තියනවලු. බලන්න ඔයාලට පේනවද මේකේ save කරලා තියනවා block 4ක එක එක ಜಾති. එක එක ಜಾති තියෙනවා අපි දන්නේ නැහැ ඒවා. The last block of a file is indicated by -1. එහෙනම් මේ තමයි මොකේක හරි last block එක. මේ Python file එක save කරලා තියෙන block ටිකනේ මේ කියලා තියෙන්නේ. එක block එකක capacity එක මේ block එකක් 4KB block එකක්ලු. එහෙනම් Python file එකේ capacity එක 16KB නේද? ඒක වාට එහෙම තේරෙන්න එපා. ඇයි 4KB block 4ක Python file එක දාලා තියෙන්නේ? index එකක් මොනවත් නැහැ. මේ තියෙන්නේ link allocation මට හිතෙන විදියට. නේද? Write down the value, question number 1, write down the value of an important number that will be stored in the directory entry for maximum py file that will help an operating system locate the blocks in that file. මේ maximum py කියන ෆයිල් එක රීඩ් කරන්න operating system එකට important directory entry එක මොකද්ද? මේක වෙන්න ඇති නේද? ඇයි? ඒකේ තමයි තියෙන්නේ පළවෙනියට කියවන්න ඕන එක. එහෙනම් starting file එක 301 කියන block එක කියවුවාම ඒකේ තියෙනවා 300ට යන්න කියලා මේ අපි කලින් කතා කරේ.
එහෙනම් 300ට යනවා. දෙවෙනි එක තියෙන්නේ 300. ඒකේ තියෙනවා 303ට යන්න කියලා. දැන් යනවා 303ට. ඒකේ තියෙනවා තුන්වෙනි ෆයිල් එක. ඒක කියවලා ඉවරනකොට ඒකේ තියෙනවා 304ට යන්න කියලා. දැන් යනවා 304ට. ඒ හතරවෙනි ෆයිල් එක කියවලා ඉවර වෙනකොට මොකද වෙන්නේ? -1 තියෙනවා. -1 indicate the last block of a file. එහෙනම් ෆයිල් එක කියවලා ඉවර වෙනවා. එහෙනම් important block එක. Write down the value of an important number that will be stored in the directory entry. Directory entry එකේ අර මම ඇඳලා පෙන්නුවේ table එකක්. ෆයිල් එක මේක, block මෙච්චරයි, start එක මොකද්ද කියලා. අන්නේ start එක විදිහට මේ ෆයිල් එකේ මොකද්ද ෆයිල් එක maximum.py ෆයිල් එක block 4ක තිබිලා තියෙනවා. ඒකේ important number එක 301. 301 තියෙන ෆයිල් එක කියවගෙන යා යනවා 300 තියෙන එක කියවන්න. ඒක කියවලා යා යනවා 303 එක කියවන්න. ඒක කියවලා යා යනවා 304 එක කියවන්න. තේරුණාද මං කියපු එක? right. ඊළඟට මොකද්ද කියන්නේ? Assume that additional improvement are made to the maximum py file that result in the size of its size becoming 20 KB. What changes are needed in the FAT for this purpose? මේ file allocation table එකේ මේ maximum py store කරලා තිබු file එකට මොකක් හරි modification එකක් කරලා තියෙනවා 20 KB වෙනකන් capacity වැඩි වෙන්න. ඒ කියන්නේ 4 KB තව වැඩිපුර ඇවිල්ලා තියෙනවා. තව line ටිකක් ලියලා ඒතකොට capacity එක 4 KB වෙලා. දැන් අපි ඒක store කරන්න ඕන. කොහොමද store කරන්නේ? අපි පළවෙනි step එක විදිහට මොකද කරන්න ඕන? මෙන්න මේ -1 කියන block එක එකෙන් අයින් කරන්න ඕන. ඇයි? අන්තිම දැන් ඒක නෙමෙයිනේ. ඒකට අපි දාගන්න ඕන දැන් තව block එකක් අපිට වැඩිපුර ඕනනේ. ඒකට දාගන්න ඕන මේ වෙලාවේ available තියෙන block එකක්. මේ question එකේ හැටියට 302 available. තව පාතට available ඒවා තිබ්බනම් ඒවා වුණත් ගන්න පුළුවන් මේක randomly ගන්නෙ. 302 block එක ගන්නවා. අරගෙන අපි අලුත් ටික දානවා 302ට. දාලා ඒකේ ලියනවා -1. දැන් වැඩිපුර එකතු වෙච්ච 4KB තමයි මේකේ තියෙන්නේ. මේ additional 4KB. කලින් 16 මේ ටිකේ තියෙනවා. දැන් මේකේ total file එක 20KB වලින් හැදෙනවා. එහෙනම් මොකද කරන්න ඕන? remove -1 from 304 304 න් -1 එක remove කරන්න ඕන. ඒකට enter කරන්න ඕන available block address එකක් enter කරලා අන්න ඒ available block address එකේ value එක update කරන්න ඕන as the last block -1. එරෝ නේද? මුලින්ම අපි remove කරන්න ඕන -1 එක කෝකෙන්ද from 304 වලින් ඊට පස්සේ an update as 302 ඊළඟට update 300 block number 302 as -1 end of the file. ඔන්න ඔය වැඩේ කරන්න ඕන. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් ඔය දැනට විභාගයට අපිට ඔය allocation වලින් ප්‍රශ්නයක් විදිහට දකින්න හම්බ වෙන එක. ඊළඟට අපි කතා කරනවා topic එකක් disk formatting. hard disk එකක් data store කරන්න structure එකක් හදා ගන්නවට තමයි අපි formatting කියලා කියන්නේ. ඒතර hard disk එකක් data store කරන්න කලින් අනිවාර්යයෙන් මේ format කරන්න වෙනවා. ඒතර අපි මේකෙදි ඉගෙන ගන්න ඕන තව දෙයක් තියෙනවා. ඒක තමයි දැන් disk format කරාට පස්සේ මේකේ තියෙන data වලට මොකද වෙන්නේ? මේ data ටික මැකෙනවා. ඒ මැකුණාම කොහොමද අපි ඒවා recover කරගන්නේ? Recovery of data from a formatted disk. From a formatted disk. මෙන්න මේ දෙක ගැන අපි කතා කරන්න ඕන. අපි ඉස්සෙල්ලාම බලමු disk formatting කියන්නේ මොකක්ද කියලා. එතකොට disk formatting කියලා කියන්නේ hard disk එකක් data store කරන්න පුළුවන් විදිහට ලෑස්ති කරගන්න එක preparing process එක. එතකොට මේකට අපි file system පාවිච්චි කරනවා අපි ඉගෙන ගත්තු FAT වගේ file system, NTFS වගේ file system, EXT වගේ file system පාවිච්චි කරනවා මේකට. එක එක operating system මේ එක එක ඒවා
පාවිච්චි කරනවා. මේකෙදි ෆෝමැට් එක අපිට ප්‍රොසෙස් කරන්න පුළුවන් ටෙක්නික් දෙකකින් එකක් අපි හයි ලෙවල් ෆෝමැටිං කියලා කියනවා. හයි ලෙවල් ෆෝමැටිං කියලා කියන්නේ ඩේටා එකක් අපි හાર્ඩ් එකක් ෆෝමැට් කරනකොට නිකන් ඉරේස් කරනවා වගේ වැඩක් තමයි හයි ලෙවල් ෆෝමැටිං කියලා කියන්නේ. ඕකෙම තියෙනවා ලෝ ලෙවල් ෆෝමැට් කියලා එකක්. ලෝ ලෙවල් ෆෝමැට් එක ඇඩ්වාන්ස් ෆෝමැටිං ඔප්ෂන් එකක්. මේක සාමාන්‍යයෙන් ඩේටා ඔක්කොම සම්පූර්ණයෙන්ම අයින් කරන්න පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක්. ඒකට සාමාන්‍යයෙන් අපි පෙන් ඩ්‍රයිව් එකක් හරි මොකක් හරි රයිට් ක්ලික් කරලා ෆෝමැට් කරනකොට ඒක මේ හයි ලෙවල් ෆෝමැටින් විදිහට තමයි ෆෝමැට් වෙන්නේ. ලෝ ලෙවල් ෆෝමැට් විදිහට නෙමෙයි. දැන් මේ රිකවර් කියන ඔප්ෂන් එකේදී වෙන්නේ මේකයි. හිතන්න ඔයාගේ ස්ටෝරේජ් ඩිවයිස් එක අර විදිහට ඩේටා ස්ටෝර් කරගෙන තියාගෙන ඉන්නවා. මේවා තමයි ඩේටා. බ්ලොක් නම්බර්ස් මම මොනවද දැන් දාන්න යන්නේ නැහැ. මේ තමයි ඔයාගේ ඉන්ඩෙක්ස් එක. මේ ඉන්ඩෙක්ස් එකට රිලේටඩ් ඩේටා ෆයිල්ස් කීපයක්ම මේක ඇතුලේ තියෙනවා. මේක තියෙනවා. මේක තියෙනවා. මේක තියෙනවා. එතකොට මේ ඉන්ඩෙක්ස් එකෙන් මේවට ලින්ක් හදාගෙන තියෙන්නේ. ඉන්ඩෙක්ස් ටේබල් එක through අපි කලින් කතා කරානේ. මේවට ලින්ක් හදාගෙන තියෙන්නේ. ඔයා hard disk එකක high level format එකක් දාපු ගමන් මැකෙන්නේ මොකද්ද? මේ තියෙන ඉන්ඩෙක්ස් එක හරි. මේ ඉන්ඩෙක්ස් එක මේ තමයි data ටික. data 1, data 2, data 3. දැන් ඔයා hard disk එක format කරපු ගමන් hard disk එක හැම වෙලාවෙම මේ block මකන්න try කරන්නේ නැහැ. එතකොට hard එකේ wastage එක වැඩි. hard එකේ durability එක අඩු වෙනවා. ඒ හින්දා hard disk එක කරන්නේ index එක මකලා දානවා. දැන් index එකක් නැහැ. index එකක් නැහැ කියන්නේ file එක නැහැනේ කොහොම. ඉතින් අපිට අපේ operating system එක file එක අඳුරගන්නේ නැහැ, පෙන්නන්නේ නැහැ. හැබැයි ඔයා third party software එකක් use කරනවා නම් recovery කියලා. මේ recovery එක්කෙනා බලනවා මේ files වල මේ ඉතුරු වෙලා තියෙන ෆයිල් වල මොනවා හරි රිලේෂන්ෂිප් එකක් තියනවාද? එයාට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මොනවා හරි රිලේෂන්ෂිප් එකක් මේවා තිබිලා එයාට හම්බ වෙනවා. data pattern වල bit pattern වල මොනවා හරි හම්බ වෙනවා. එයා මොකද කරන්නේ? එයා මේ ටික ජෙනරේට් කරලා මේ recovery software එකෙන් reallocate කරනවා index එක. දානවා ආයෙ මේකට. ආයෙ මේකට දානවා. දැන් අලුතෙන් හැදිච්ච ඉන්ඩෙක්ස් එක තියෙනවා මේක ඇතුලේ. මේ ඉන්ඩෙක්ස් එක through OS එකට මේ ෆයිල් එක රීඩ් කරන්න ආයෙ පුළුවන් වෙනවා. ඒකයි අපිට delete කරන ෆයිල්ස් කියවන්න පුළුවන් වෙන්නේ. pen drive එකක් අපි අතින් format වුණොත් format වුණ ගමන්ම ඔයා හොඳට මතක තියාගන්න මැකෙන්නේ ඉන්ඩෙක්ස් ටික විතරයි කියලා. මේ ඉන්ඩෙක්ස් ටික විතරයි මැකෙන්නේ, data මැකෙන්නේ නැහැ. hard disk එකක් format වුණොත් මැකෙන්නේ ඉන්ඩෙක්ස් ටික විතරයි, data මැකෙන්නේ නැහැ. ඒ වෙලාවෙම ඔයා වෙන මොනවත් ඒකට data දාන්නෙත් නැතුව වෙන මොකුත් කරන්නෙත් නැතුව partition අයින් කරන්නෙත් නැතුව වෙලාවෙම recovery software එකක් through ඔයා scan කරොත් මේ data ටික ආපහු ඔයාට access කරන්න පුළුවන්. හිතන්න ඔයාගේ mobile phone එක ඔයා විකුණන්න යනවා කාට හරි. ඔයාගේ personal pictures, photos, videos මේකේ තියෙනවා. ඔයා මේක format කරලා එයාට දුන්නට ඇත්තටම මේක ඇතුලේ data ටික මැකිලා නැහැ. recovery software එකකින් මේ phone එක recover කරාම ඔයාගේ පරණ detail ඒ ගන්න කෙනාට ඕන නම් ගන්න පුළුවන්. එහෙනම් ඒක නවත්තන්න අපි මොකද කරන්න ඕනේ? දැන් අපි දන්න විදිහට මෙහෙමයි. data නේ මැකෙන්නේ නැත්තේ. ඒ data මැකෙන්නේ කොයි වෙලාවටද? අලුතෙන් data වැටෙද්දි. අලුත් දේවල් වැටෙද්දි. අපි එහෙමයි කලින් paragraph එක ගැන කතා කරේ. එතකොට මේකේ data මැකෙන්නේ ඊළඟට අලුතෙන් data replace වෙනකොට. එහෙනම් ඔයා phone එක format කරලා phone එකේ storage එක පිරෙන්න තව මොනවා හරි දාන්න. සින්දු ටික full වෙන්න දාන්න. දැන් එතකොට මොකද වෙන්නේ? මේවා අලුත් data වලින් replace වෙනවා. මේවා අලුත් data වලින් replace වෙලා අලුත් index හදා ගන්නවා. දැන් කවුරු හරි ඊට පස්සේ ඔයා මේක format කරාට කවුරු හරි recover කරොත් ඔයාලට හම්බ වෙන්නේ මොනවද? අර අලුතෙන් දාපු data ටික. පරණ ටික recover කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද recovery කියලා කියන්නේ අපි මකන data ආපහු ගන්න පුළුවන් ක්‍රමයක්. හැබැයි ගන්න වෙන්නේ අන්තිමට ස්ටෝරේජ් එකේ බ්ලොක් වල තිබුණ දේවල්. පැහැදිලිද? එතකොට අපිට data ඒකෙන් recover කරලා ආපහු තිබ්බ වගේ අලුත් index එකක් හරහා ගන්න පුළුවන්.
එතකොට ඒ ඉන්ඩෙක්ස් එක අර රිලේටඩ් ෆයිල්ස් වලට තමයි හදාගන්නේ. ඉතින් ඔය විදිහට තමයි අපිට ඇලොකේෂන් ගැන කතා කරන්න වෙන්නේ.